ආයිබෝන් ළමයිනේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2019 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න 25 ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේම සපයන්න කියලා උපදෙස් දීලා තියෙනවා. එතකොට අමතර කොළ කටු වැඩ සඳහා යොදා ගන්න පුළුවන් වුණාට අමතර කොළ උත්තර ලියලා අමුණන්න හැකියාවක් නැහැ මේ ප්‍රශ්න පත්‍රයේදී. එතකොට මෙතන ඊළඟ පේලී දීලා තියෙනවා අරය R සහ උස H වූ ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 25RH වේ. එතකොට මේක කොහේ හරි තැනකදී ප්‍රශ්නයකදී වුමනා වෙයි. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. ආනයනය කරන ලද කිසියම් භාණ්ඩයක් සඳහා 109ක තීරු බද්දක් අය කරනු ලැබේ. මෙම භාණ්ඩයේ වටිනාකම රුපියල් 6000ක් නම් ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න. මේකෙදි අපිට කරන්න තියෙන්නේ භාණ්ඩයේ වටිනාකම තීරු බදු ප්‍රතිශතයෙන් ගුණ කරන එක. එතකොට අපි ලියනවා මෙහෙම ගෙවිය යුතු තීරු බදු මුදල. ගෙවිය යුතු තීරු බදු මුදල. ගෙවිය යුතු තීරු බදු මුදල සමාන වෙනවා භාණ්ඩයේ වටිනාකම උනේ රුපියල් 6000යි. ඒක ගුණ කරන්න ඕන තීරු බදු ප්‍රතිශතය දීලා තියෙන 100ට 9. 100න් අපි ගුණ කරනවා. එතකොට මේ 100.2ට 6000.2ක් කැපෙනවා. එතකොට ඉතුරු වෙනවා රුපියල් 60 වැඩි කිරීම 9ක්. අපිට උත්තරේ වශයෙන් ලැබෙනවා රුපියල් 540ක්. උත්තරේ වශයෙන් ලැබෙනවා රුපියල් 540ක්. අපි බලමු දෙවෙනි ගාන සාධක සොයන්න. x වර්ගය ධන 3s ඍණ 10. මේකෙදී පද අතර සමාන වෙන අකුරක් පොදු වෙන අකුරක් එහෙම නැත්නම් සංඛ්‍යාවක් නැහැ. ඒක නිසා අපි වර්ගපදයේ සංගුණකය සහ නියත පදය ගුණ කරමු. මේකේ වර්ගපදයේ x වර්ගයේ ඉස්සරහින් තියෙන 1 ඊට අමතරව නියත පදේ එහෙම නැත්නම් අකුරක් සම්බන්ධ වෙලා නැති පදේ වෙන්නේ ඍණ 10. මේ දෙන්න ගුණ කරාම අපිට ලැබෙනවා එක් වරක් ඍණ 10 ඍණ 10යි කියලා. එහෙම ලැබුණම අපි කල්පනා කරන්න ඕන ඍණ 10 හැදෙන විදි. 10 හැදෙන විදියක් බලන්න ඕන. 10 හැදෙනවා දෙවරක් 5න් 10 වරක් 1න්. ඔය ක්‍රම දෙකට තමයි 10 හැදෙන්නේ. දැන් ගුණ කරාම අපිට ලැබෙන ඍණ 10ක් අපිට ලැබුණේ. ඍණ නිසා අපි මේ මැද පද එහෙම නැත්නම් ධන 3s කියන එක හදාගන්න ඕන පද දෙකක වෙනසකින්. ඒතකොට ඍණ 10 හැදෙන්න ඕන. ඒ දෙන්න හැදෙන්න පාවිච්චි වෙන අය අඩු කරාම 3 හැදෙන්න ඕන. එතකොට මේකෙන් ගැලපෙන්නේ දෙවරක් 5. දෙවරක් 5න් 10 හැදෙනවා. 5න් දෙකක් ගියාම 3 හැදෙනවා. එතකොට අපි මේක සුළු කරද්දී x වර්ගයේ ධන 3x අපි පද දෙකකින් ලියනවා 5x අඩු කිරීම 2x කියලා. ඍණ 10. දැන් අපි 3s කියන එක පද දෙකකට කඩාගත්ත 5s ඍණ 2s කියලා. දැන් අපිට පද 3ක් තිබ්බ එක පද 4ක් බවට මේකපත් වුණා. මේ පද 4 මුල් පද දෙක ගත්තොත් එයාගේ x වර්ගය සහ ඊළඟට තියෙන ධන 5x මේ දෙන්නගේ x අකුර දෙන්නටම පොදුයි. ඒක නිසා අපි මේ දෙන්නගෙන් x අකුරක් පිටට ගන්නවා. ගත්තාම x වර්ගය ළඟ x ඉතුරුයි 5s ගෙන් x ගත්තම 5 ඉතුරුයි. ඊළඟ පද දෙක සැලකුවොත් ඒ දෙන්න ළඟ පොදුයි ඍණ 2ක්. එතකොට ආයෙත් අපිට හැදෙනවා x ධන 5 වරහණ. දැන් මේ මෙතන තියෙන පද සැලකුවොත් x ධන 5 කියන වරහණ දෙන්නටම පොදුයි. ඒක නිසා අපි x ධන 5 වරහණ පිටට ගන්නවා. ඒ ගත්තම පළවෙනි කොටසෙන් ඉතුරු වෙනවා s එකක්. ඊළඟට ඉතුරු වෙනවා ඍණ 2ක්. එතකොට අපිට මේකේ සාධක වශයෙන් ලැබෙනවා x ධන 5 වරක් x ඍණ 2. තුන්වෙනි ගාන විදිහට තියෙන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධ ගැටලුවක්. අපි දන්නවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියලා. ඒතර මේ කෝණ තුන දීලා තියෙන එක කෝණයක් x, තව කෝණයක් දීලා තියෙනවා x. ඉතිරි කෝණය වෙන අංශක 100ක්. මේ තුන් දෙනා එකතු කරාම අංශක 180 වෙලා තියෙන්න ඕන. එතකොට x සහ x එකතු වුණාම 2x 2x එකතු කිරීම 100 සමාන වෙලා තියෙන අංශක 180ට. මම මේ 100 180 ඉන්න පැත්තට ගෙනියනවා. එතකොට වම් අත පැත්තේ 2x ඉතුරු වෙනවා සමානයි 180න් අඩු කරන්න ඕන අංශක 100ක්. එතකොට 2x
සමාන වෙනවා 180න් 100ක් ගියාම අංශක 80යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා දෙකට දෙක කැපෙනවා x අංශක සමාන වෙනවා 40 අංශක වලට. එතකොට x සමාන වෙන්නේ 40ට. ඒතර උත්තරේ එනවා 40යි කියලා. මම අවසාන උත්තරේට අංශක දාලා නැහැ. x සමාන 40 කියලා දාලා තියෙන්නේ. ඒ මොකද කිව්වොත් රූප සටහනේ බැලුවොත් එහෙම x අංශක කියලා තියෙන්නේ. එතකොට රූප සටහනේ බලපම අංශක තියෙනවා. එතකොට අපි ලියන්න ඕන x එන උත්තරේ අංශක නැතුව තියෙන කොටස තමයි ගැලපෙන්නේ. ඒතර x සමානයි 40 කියලා තමයි ලියවෙන්න ඕන. ඒකේ අංශක දාන්න අවශ්‍ය නැහැ. හතරවෙනි ගාන ලඝු දෙකේ පාදයට a සමානයි 5 බව දී ඇතනම් එහි යගේ දෙකෙහි බලයක් ලෙස ලියන්න. ඒතර එහි යගේ දෙකෙහි බලයක් ලෙස ලියනවා කියන්නේ මේක ලඝු ගණක ප්‍රකාශනය දර්ශකාකාරයෙන් ලියන්න කියන එක තමයි මේ කියලා තියෙන්නේ. එතකොට ලඝු දෙකේ පාදයට a සමානයි 5 කියන එක අපි දර්ශකාකාරයෙන් ලිව්වොත් එහෙම අපිට ලැබෙනවා a සමානයි 2 පස්වෙනි බලය. a සමාන 2 පස්වෙනි බලය. මෙතන ලඝු ප්‍රකාශනයේ පාදයේ විදිහට තියෙන එක්කෙනා තමයි දර්ශකාකාරයෙන් ලියද්දී පාදයට එන්නේ. ඊළඟට ලඝු ප්‍රකාශනයේ ලඝු පදයක් සමග සම්බන්ධ නොවි සමාන ලකුණෙන් අනෙක් පැත්තේ තියෙන සංඛ්‍යාව තමයි මේ දර්ශක ආකාරයෙන් ලියද්දී දර්ශකයේ විදිහට එන්නේ. දර්ශකයේ විදිහට එන්නේ. එතකොට අපිට මේකේ උත්තරේ විදිහට හම්බෙනවා a සමානයි 2 පස්වෙනි බලය. a සමානයි 2 පස්වෙනි බලය කියලා අපිට ලැබෙනවා. පස්වෙනි ගාන මිනිත්තුවකට ලීටර 60ක ශීඝ්‍රතාවයකින් ජලය ගලා යන නලයකින් ධාරිතාව ලීටර 420ක් වූ ටැංකියක් පිරවීමට ගතවන කාලය සොයන්න. කාලය සමාන වෙනවා පරිමා වෙනස බෙදන්න ඕන ශීඝ්‍රතාවයෙන්. පරිමා වෙනස ශීඝ්‍රතාවයෙන් බෙදුවොත් තමයි කාලය එන්නේ. එතකොට ටැංකියේ ධාරිතාව ලීටර 420ක් කියන්නේ ටැංකිය හිස්ව තිබිලා 420ක් වෙනකම් පිරෙන්න ඕනේ. ඒතර පරිමා වෙනස තමයි ලීටර 420ක් වෙන්නේ. එතකොට 420 තමයි අපි බෙදන්න ඕන ශීඝ්‍රතාවය වෙන 60. 420 60න් බෙදුවාම අපිට එන උත්තරය මිනිත්තු 7යි. මිනිත්තු 7යි කියලා අපිට උත්තරය ලැබෙනවා ගත වෙන කාලය. ඊළඟට 6 වෙනි ගාන රූපෙහි දැක්වෙන වෘත්තය මත ABC සහ D ලක්ෂ පිහිටා ඇත. ABC අංශක 100ක්ද CAB අංශක 30ක්ද වේ XC අගය සොයන්න. මේක වෘත්තයක කෝණ සම්බන්ධ ගැටලුවක්. මේකේ AB කියන ජායෙන් එකම පැත්තේ තමා එකම වෘත්ත ඛණ්ඩයේ තමා ADB සහ ACB කියන කෝණ දෙක පිහිටලා තියෙන්නේ. එතකොට එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා මේ කෝණ දෙක එක සමාන වෙනවා. එතකොට මේ D කියන තැන තියෙන මේ X කෝණයත් මෙන්න මෙතන තියෙන C කෝණයත් එක සමාන වෙනවා. එතකොට මෙතනත් X කියලා අපිට දාගන්න පුළුවන්. දැන් බැලුවොත් එහෙම ABC කියන ත්‍රිකෝණය බැලුවොත් එහෙම එයාගේ කෝණ තුන අපි දන්නවා. එකක් x කියලා අපිට ලැබිලා තියෙනවා. අනිත් එක දීලා තියෙන අංශක 30යි ඉතිරි කෝණයේ අංශක 100යි. මේ තුන් දෙනා එකතු කරාම එකතු අංශක 180ක් වෙලා තියෙන්න ඕන. අපි ඒක පාවිච්චි කරලා මේ x හොයාගන්න අපිට පුළුවන්. එතකොට x එකතු කිරීම 30යි 100 එකතු කරාම අංශක 130යි. මේක සමාන වෙලා තියෙන අංශක 180ට. එතකොට x සමාන වෙනවා මේ 180 ඉන්න පැත්තට 130 ගෙනහිල්ලා අඩු කරාම අපිට ලැබෙනවා අංශක සමානයි අංශක 50යි කියලා. ඒ කියන්නේ x සමාන වෙන්න ඕන 50ට. x සමානයි 50යි කියලා අපිට උත්තරේ ලැබෙනවා. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක පතුලේ ආරය සෙන්ටිමීටර් 7ක් වේ. එහි උස සෙන්ටිමීටර් 10ක් වේ. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයන්න. වරහන් ඇතුලේ දීලා තියෙන පයිහි යගය සඳහා 7/22 යොදා ගන්න. ඔය නිල් පාටින් දක්වලා තියෙන්නේ අපිට ප්‍රශ්න පත්‍රයේ මුලින්ම දීලා තිබ්බ දේ අරය r සහ උස h වූ ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 2πr h වේ. ඒ උඩින් දීපු එක මෙන්න මේ ගානේදී තමයි පාවිච්චි කරන්න වෙන්නේ. අපි ලියමු
මේකේ දීලා තියෙනවා අරය 7ක් උස 10ක් කියලා. එතකොට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙනවා 2πr/ට. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙනවා 2πr/ට. දෙක වැඩි කිරීම පයි වෙනුවට අපි යොදා ගන්නවා 7න් 22. අරය වෙනුවට සෙන්ටිමීටර් 7යි. උස දීලා තියෙනවා සෙන්ටිමීටර් 10යි. 7ට 7 කැපිලා යනවා. දෙවරක් 22 44යි. 44 ඒවා 10ක් කියන්නේ 440යි වර්ග සෙන්ටිමීටර්. උත්තරේ එනවා 440යි වර්ග සෙන්ටිමීටර කියලා. ඊළඟට 8 වෙනි ගාන රූපේ AB මගින් නිරූපණය වන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. මම මේ ක්‍රම දෙකකට හදන්නම්. පළවෙනි ක්‍රමයේ විදිහට සූත්‍රය පාවිච්චි කරොත් මේකේ අනුක්‍රමණය හොයන්න පුළුවන් අපිට. අනුක්‍රමණය m නම් m සමාන වෙනවා y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. කියන්නේ y කණ්ඩාංක අතර වෙනස බෙදුවොත් x කණ්ඩාංක අතර වෙනසෙන් අපිට හම්බ වෙනවා අනුක්‍රමණය. ඒතර මේකෙදි අපිට ලක්ෂ දෙකක කණ්ඩාංක හොයාගන්න වෙනවා. මම මේ කඩිරි වලින් කැපෙන තැන් දෙකේ කණ්ඩාංක ගත්තොත් මෙතන x අගය වෙන්නේ 2යි y අගය වෙනවා 6ක්. එතකොට එක කණ්ඩාංකයක් අපිට ලැබෙනවා 2 6 කියලා. අනෙක් කණ්ඩාංකය එයාගේ x අගය 1යි y අගය 4යි. එතකොට අපිට කණ්ඩාංක දෙකක් ලැබෙනවා 2 6 කියලා එකකුයි 1 4 කියලා එකකුයි. එතකොට අපි මේකෙන් එක්කෙනෙක් ගත්තොත් x1 y1 කියලා ඉතුරු එක්කෙනා වෙනවා s2 y2 s2 y2. අපි මේකට ආදේශ කරොත් එහෙම y1 වෙනුවට ඉන්නේ 6 y2 වෙනුවට ඉන්නේ 4. ඒක බෙදන්න ඕන x1 වෙනුවට ඉන්නේ 2 s2 වෙනුවට ඉන්නේ 1. 6න් 4ක් ගියාම 2යි 2න් 1ක් ගියාම 1යි. එතකොට උත්තරේ එනවා අනුක්‍රමණයේ විදිහට 2යි කියලා. අනුක්‍රමණය 2යි. ඔය තියෙන පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි අපි තෝරා ගන්න ඕන මේ රේඛාව මත අපිට ත්‍රිකෝණයක් ඇඳ ගන්න පුළුවන්. ඒ ත්‍රිකෝණය ඇඳ ගන්න ඕන. මෙන්න මේ විදිහට එතනින් අපිට ත්‍රිකෝණයක් ඇඳ ගන්න පුළුවන්. ඔය ත්‍රිකෝණේ උස ගත්තොත් මේ උස ගත්තොත් පාට කරපු උස ගත්තොත් එතන තියෙන 4 ඉඳලා 6ට 4 ඉඳලා 6ට කියන්නේ මෙතන උස වෙනවා 2ක්. උස වෙනවා 2ක්. එතකොට මේ ත්‍රිකෝණය මම වෙනම ඇඳොත් එහෙම ඇඳගත්තු ත්‍රිකෝණේ උස විදිහට ලැබෙන අපිට 2ක්. මෙන්න මේ පල්ලෑ පාදේ පරතරය ගත්තොත් ඒක තියෙන 1 ඉඳලා 2ට මේ පරතරය. ඒ කියන්නේ 1. මේ උස බෙදුවොත් මේ පල්ලෑ පරතරයෙන් අපිට ලැබෙනවා ඒත් අනුක්‍රමණය. අනුක්‍රමණය 2යි කියලා. මේ දෙවෙනි ක්‍රමය. ඊළඟ 9 වෙනි ගාන සුළු කරන්න තියෙන්නේ භාග සංඛ්‍යා දෙකක් දීලා ax බෙදීම 2 ඒක බෙදන්න ඕන 3යි a බෙදීම 4යි x වලින්. එතකොට අපි කරන්නේ මේකෙදී මුලින් තියෙන භාගය බෙදන්න තුන බෙදීමේ ලකුණ අපි ගුණ කිරීමේ ලකුණ මාරු කරගෙන බෙදීමේ ලකුණට පිටිපස්සෙන් තිබ්බ භාගය උඩ යට මාරු කරලා ලියනවා. ඒ කියන්නේ ඒකේ භාගේ පරස්පරය ගන්නවා. දැන් හරේ තියෙන සංඛ්‍යා සහ ලවයේ තියෙන සංඛ්‍යා බෙදෙනවා නම් බෙදුව හැකි. ඒතර මේ a අකුරට 3යි a ගේ a අකුර කැපිලා යනවා. මේ දෙකේ ඉලක්කමට 2ට 2 එකක් විදිහට 4ට 2 ඒවා දෙකක් විදිහට බෙදලා යනවා. එතකොට අපිට ලැබෙනවා ලවයට x සහ 2x ගුණිතය ඒ කියන්නේ 2x වර්ගය ඒක බෙදන්න වෙනවා 3 වරක් 1 3ෙන්. ඒතර උත්තරේ විදිහට ලැබෙනවා 2x වර්ගය බෙදීම 3යි. 10 වෙනි ගාන දී ඇති රූපයේ ABC ඍජුකෝණ ත්‍රිකෝණයේ CB පාදයේ එක් දික් කර ඇත. AB සහ CB මධ්‍ය ලක්ෂ පිළිවෙලින් E සහ D වේ. DEB අංශක 50ක් නම් EBF කෝණය අහන්නේ. EBF කෝණය කියන්නේ මෙන්න මේ කෝණය අපෙන් අහන්නේ. එතකොට මේකේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය ගැන කතා කරනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ඉදිරි පාදයට සමාන්තර වන අතර හිදිකින් හරි අඩකි කියලා. එතකොට මේකේ පාද දෙක වෙන්නේ ත්‍රිකෝණයේ AB පාදය සහ CB පාදය. මධ්‍ය ලක්ෂය වෙන්නේ E සහ D. එතකොට මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව වෙන්නේ DE.
මෙන්න මේ DE කියන රේඛාව සමාන්තර වෙනවා මේ ත්‍රිකෝණයේ ඉතිරි පාදයේ වෙන AC පාදයට. ඒ දෙන්න සමාන්තර වෙනවා. සමාන්තර වුණාම අපිට පේනවා අනුරූප කෝණ දෙකක් තියෙනවා DEB කියලා. ඒ කියන්නේ අංශක 50 දීලා තියෙන මෙන්න මේ කෝණය ඒක සමාන වෙනවා CAE කියන මේ A මුල්ලේ කෝණයට. එතකොට එතන අංශක කීයක් වෙනවද? 50ක් වෙලා තියෙනවා. එතකොට අපි සැලකුවොත් එහෙම මේ ABC කියන ත්‍රිකෝණය මේක F වෙනකම් පාදි දික් කරලා තියෙනවා. එතකොට අපිට හොයන්න තියෙන මෙන්න මේ B මුල්ලේ තියෙන කෝණය මෙතන C මෙතන A මෙතන අංශක 50ක් කියලා අපි හොයාගත්තා. මෙතන දීලා තියෙන අංශක 90ක්. එතකොට අපිට තියෙන ABC ත්‍රිකෝණය ඒක බැලුවම බාහිර කෝණය තමයි අපිට හොයන්න තියෙන්නේ. අපි තව ප්‍රමේයයක් දන්නවා. ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ කියලා. ඒක නිසා මේ B කියන කෝණය සමාන වෙනවා මේ අංශක 50 එකතු කිරීම අංශක 90ට. එතකොට අපි උත්තරේ ලියනවා EBF කෝණය. අපිට හොයන්න තියෙන කෝණය EBF කෝණය සමානයි අංශක 50 ධන අංශක 90. මේ දෙන්න එකතු කරාම අපිට උත්තරේ ලැබෙනවා අංශක 140යි කියලා. 11 වෙනි ගාන වර්ග සමීකරණයක් අපිට දීලා තියෙන විසඳන්න කියලා 2x වර්ගය ඍණ 8 සමානයි බිඳුව. මේකෙදී අපි සාධක වෙන් කරමු. පද අතර බැලුවොත් 2x වර්ගයටයි ඍණ 8ටයි පොදුයි දෙකේ ඉලක්කමක්. කියන්නේ දෙන්නම දෙකෙන් බෙදෙනවා. අපි දෙකේ ඉලක්කම පිටට ගත්තොත් එහෙම 2x වර්ගයෙන් 2 ගත්තාම ඉතුරු වෙනවා x වර්ගයක්. ඍණ 8ෙන් 2ක් ගන්නවා. කියන්නේ ඍණ 8 දෙකෙන් බෙදලා දාන්න ඕනේ. එතකොට ලැබෙනවා 4ක්. සමාන වෙන්න ඕන බිඳුවට. දැන් වරහන ඇතුලේ බැලුවොත් එහෙම වර්ගයක් තියෙනවා, අඩු කරන සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ මේක වර්ග දෙකක අතරේ සාධක වෙන්න පුළුවන්. හොඳට බැලුවොත් එහෙම අපිට ලියාගත්ත හැකි ඍණ 4 කියන එක දෙකේ වර්ගයේ විදිහට සමානයි 0.4 කියන්නේ දෙකේ වර්ගය නිසා 4 වෙනුවට දානවා දෙකේ වර්ගය. දැන් අපිට ඇතුලේ හැදෙන වර්ග දෙකක අතරයක්. මේක ගැලුවොත් එහෙම අපිට වරහන් දෙකකින් ලිව්ව හැකි x ඍණ 2 සහ x ධන 2 කියලා. x ඍණ 2යි x ධන 2යි සමාන වෙන්න ඕන බිඳුවට. ඒතර පද මෙතන තියෙනවා 2 කියලා පදයක්, x ඍණ 2 කියලා පදයක් සහ x ධන 2 කියලා පදයක්. මේ තුන් දෙනාගේ ගුණිතය බිඳුවක් වෙලා තියෙනවා. දෙක කවදාවත් බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් මේ වරහන් දෙකෙන් එක්කෙනෙක් හරි බිඳුව වෙලා තියෙන්න ඕනේ. ඒක නිසා අපි ලියනවා x ඍණ 2 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. ඒකට මේ වරහන් දෙකට ආපු දෙන්නා තමයි මේ ලියලා තියෙන්නේ. වරහන් දෙකට ආපු දෙන්නා තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට ලැබෙනවා x සමානයි මේ ඍණ 2 ගෙනිච්චොත් බිඳුව ඉන්න පැත්ත ඍණ 2 ධන 2ක් පත් වෙනවා හෝ x සමානයි මේ ධන 2 බිඳුව ඉන්න පැත්තට ගියොත් එහෙම ධන 2 ඍණ 2ක් බවට පත් වෙනවා. අපිට උත්තර ලැබෙනවා විසඳුම් විදියට x සමානයි 2 හෝ x සමානයි ඍණ 2. 12 වෙනි ගාන මිනිසෙක් වාර්ෂිකව 100 වැල් පොලියට රුපියල් 5000ක් අවුරුදු දෙකක් සඳහා ණයට ගනී. මෙම ණය මුදල සඳහා දෙවන වර්ෂයට වන පොලිය අපෙන් අහන්නේ. අපි ඉස්සෙල්ලම පළමු වර්ෂයට පොලිය හොයලෙමු. පළමු වසරට පොලිය මේක සමාන වෙනවා අපි ණයට ගන්න රුපියල් 5000ක්. 5000 වැඩි කරන්න ඕන පොලිය අනුපාතකයේ වාර්ෂික පොලිය අනුපාතය 100ට 8යි. 100ට 8 වෙනුවට අපි දාන්නේ 100න් 8. ඊට මේක බිංදු දෙකට 5000 බිංදු දෙකක් කැපෙනවා. රුපියල් 50 වැඩි කිරීමට 50 වරක් 8 400ක් කියලා එනවා. ඊට මේ පළවෙනි වසරට තමයි රුපියල් 400 මුදල. ඒතර දෙවන වසර සඳහා ආරම්භක මුදල අපි හොයා ගන්න ඕනේ. එතකොට දෙවෙනි වසරේදී අපි පොලිය සමග ගත්ත ණය මුදල කොච්චරද කියලා තමයි ආරම්භක මුදල වෙන්නේ. එතකොට දෙවන වසරට ආරම්භක මුදල දෙවෙනි වසරට ආරම්භක මුදල වෙන්නේ රුපියල් 5000ට එකතු කරන්න ඕන 400. රුපියල් 5400 කියලා එන්නේ. ඒතර අපි ලියන දෙවන වසරට පොලිය වෙන්නේ රුපියල් දැන් අපි ණය වෙලා තිබ්බ 5000ක්
පොලිය එකතු වුණා 400ක්. ඒතර දෙවන වසරට පොලිය හදද්දි මේ 5400ට තමයි පොලිය හදන්නේ. මේ 5400 මුදලට තමයි පොලිය හදන්නේ. එන 5400 වැඩි කරන්න ඕන වාර්ෂික පොලිය අනුපාතයේ 8%. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. ඒතර 54 වරක් 8 ලබා ගන්න ඕන. 54 වරක් 8 කියන්නේ රුපියල් 432යි. ගුණ කරාම එනවා අපිට රුපියල් 432ක් උත්තරේ විදිහට. ඒතර මේක වෙන ක්‍රම වලට හැදුවේ කි මීට වඩා පියවර අඩු වෙන්න. ඒතර හැමෝටම තේරෙන්න එක තමයි මේ විදිහට ලිව්වේ. 13 වෙනි ගාන ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්වේ. AB පාදයේ ඊතේ දික් කර ඇත. තවද BCD 120 අංශක සහ CBE 70 අංශක වේ. දී ඇති තොරතුරු අනුව x සහ y හියක් ගැන සොයන්න තියෙන්නේ. වෘත්ත චතුරස්‍ර පිළිබඳ ප්‍රමේයන් දැනගෙන ඉන්න ඕන මේ ගාන හදන්න. මේකෙදී අපි x කියන කෝණය හොයන්න පාවිච්චි කරනවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ සමාන වේ කියන ප්‍රමේය. ඒතර මේක AB පාදයේ දික් කරලා තියෙනවා E වෙනකන්. ඒකෙන් හැදෙන බාහිර කෝණයක් CBE කියන කෝණය. එතකොට ඒක 70 වෙලා තියෙන බාහිර කෝණය. ඒතර බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණය. අභ්‍යන්තර සම්මුඛ කෝණය වෙන්නේ ADC කියන කෝණය. කියන්නේ මේ S කියලා දක්වලා තියෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණය. එතකොට අපිට x අංශක කියන එක සමාන වෙන්න ඕන 70යි අංශක වලට. ඒ කියන්නේ x සමානයි 70යි කියන එක මෙතනින් ලැබෙන ඉෂ්ට උත්තරයක්. මේ ප්‍රමේය පාවිච්චි කරේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ කියන ප්‍රමේය. ඒතර y හොයන්න අපි පාවිච්චි කරන වෘත්ත චතුරස්‍ර පිළිබඳ ප්‍රමේයක් තියෙනවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියලා. ඒ කියන්නේ 180ක් වෙනවා සම්මුඛ කෝණ දෙකක් එකතු කරොත්. y විදිහට දක්වලා තියෙන මේ කෝණය එකතු කරොත් ඒකට ඉස්සරහින් තියෙන මේ අංශක 120 කියන එකට සමාන වෙන්න ඕන අංශක 180. ඒ දෙන්න සම්මුඛයි. ඒතකොට y අංශක එකතු කිරීම අංශක 120 සමාන වෙලා තියෙන අංශක 180ට. ඒතකොට y අංශක කියන එක සමාන වෙනවා 180ෙන් අඩු කරන්න ඕන අංශක 120ක්. එතකොට y අංශක සමාන වෙන 180 120ක් අඩු කරාම අංශක 60යි. ඒ කියන්නේ y ට අපිට ලැබෙන උත්තරය 60යි කියලා. 14 වෙනි ගාන එක්තරා පාසලක චිත්‍ර නැටුම් හා සංගීත යන විෂයන් හදාරන ශිෂ්‍යයින් වට ප්‍රස්ථාරය නිරූපණය කෙරේ. සංගීතය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 45 නම් නැටුම් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව කීයද කියලා අපෙන් අහනවා. එතකොට නැටුම් වලට වෙන් වෙච්ච කෝණය අපි හොයාගන්න ඕන. මෙතන චිත්‍ර වලට අංශක 210ක් වෙන් වෙලා තියෙනවා. සංගීතයට 90යි. ඒ කියන්නේ ඒ දෙකට වෙන් වෙලා තියෙන අංශක 300ක්. වට ප්‍රස්ථාරය නිරූපණය වෙන ඔක්කොම ප්‍රමාණය අංශක 360යි. එතකොට නැටුම් වලට යන ගාන වෙනවා අපිට අංශක කීයද 60ක් කියලා ලැබෙනවා. එතකොට නැටුම් වල කෝණය අංශක 60ක්. එතකොට අපි හොයාගන්න ඕන නැටුම් වලින් නිරූපණය වෙන ශිෂ්‍යයින් ගණන. නැටුම් හදාරන ශිෂ්‍යයින් ගාන සමාන වෙනවා සංගීතයට කෝණය වෙන් වෙලා තියෙන අංශක 90ක්. ඒකෙන් නිරූපණය වෙනවා 45 දෙනෙක්. එහෙනම් අපිට අංශක 60කින් නිරූපණය වෙන ගාන කීයද කියලා හොයාගන්න ඕන. බිඳුවට මේ 60 බිඳුවක් කැපිලා යනවා. 9ට 9 ඒවා 1යි 45ට 9 ඒවා 5යි. 5 6 30යි. එතකොට නැටුම් හදාරන ශිෂ්‍යයින් ගාන 30ක් කියලා එනවා. අපිට මේක ඕන මේ විදිහට ලියලා හදන්නත් පුළුවන්. මේකේ කෝණය අංශක 90යි සංගීතයට වෙන් වෙච්ච අපිට හොයන්න තියෙන නැටුම්. එහෙනම් නැටුම් වලට වෙන් වෙච්ච කෝණය ඔය විදිහට දාලා ඒක වැඩි කරොත් සංගීතයට අදාළ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් අපිට මේ උත්තරේම ලබා ගන්න පුළුවන්. 15 වෙනි ප්‍රශ්නය 9 27 81 යන ගුණෝත්තර ශ්‍රේණියේ 6 වන පදය තුනෙහි බලයක් ලෙස දක්වන්න. ගුණෝත්තර ශ්‍රේණියක n වන පදය හොයන්න අපි පාවිච්චි කරනවා tn සමානයි ar ගේ n ඍණ 1 කියන සූත්‍රය. එතකොට මේකේ a කියන්නේ පළවෙනි පදේ, මේකේ හැටියට පළවෙනි පදේ 9යි. r කියන්නේ පොදු අනුපාතය. r සමාන වෙනවා අනුයාත පද දෙකක් අරගෙන ඒකේ
පසු පදය. එන්න මේක හැටියට 27 බෙදන්න ඕන පෙර පදය 9 අනුයාත පද කියන්නේ එක ළඟ ඉන්න දෙන්නේ. ඒතර මේකේ r විදිහට අපිට ලැබෙනවා 27 9න් බෙදුවම 3යි කියලා. අපි 6 වෙනි පදේ හොයන්න මේ සූත්‍රයට ආදේශ කරොත් t6 සමාන වෙනවා a වෙනුවට දාන 9 9 වරක් r වෙනුවට 3යි n වෙනුවට 6යි ඍණ 1. මේකේ 9 කියන්නේ 3 දෙවෙනි බලය ඊළඟට 3 6 වෙනි බලයෙන් එකක් අඩුනා 3 5 වෙනි බලයක්. මේකේ උත්තරේ අපිට අහන්නේ 6 වෙනි පදේ 3 බලයක් ලෙස ලියන්න කියලා. ඒක නිසා තමයි මේ 9 කියන එක 3 දෙවෙනි බලයේ විදිහට හදාගත්තේ. මොකද 9 කියන්නේ 3 වරක් 3. ඒක නිසා අපිට 9 වෙනුවට 3 වර්ගය නැත්නම් 3 දෙවෙනි බලය පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලැබෙනවා t6 එහෙම නැත්නම් 6 වෙනි පදය 3 7 වෙනි බලය කියලා. මේකේ බල දෙකක් ගුණ වෙනවා. බල දෙකක් ගුණ වෙද්දී දර්ශක එකතු වීමක් වෙන්නේ. මේ 2 සහ 5 එකතු වෙලා අපිට ලැබෙනවා 3 7 වෙනි බලය කියලා. 16 වෙනි ප්‍රශ්නය. රූපයේ දී ඇත්තේ ABCD සමාන්තරාශ්‍රයකි. වගුවේ දැක්වෙන එක් ප්‍රකාශය නිවැරදි නම් මේ ඉදිරියෙන් හරි ලකුණත් වැරදි නම් ඒ ඉදිරියෙන් වැරදි ලකුණත් යොදන්න. ඒතර අපි මේකෙදී සමාන්තරාශ්‍රය ලක්ෂණ දැනගෙන ඉන්න ඕන මොනවාද කියලා. ඒතර සමාන්තරාශ්‍රයක ලක්ෂණ වෙන්නේ සම්මුඛ පාද සමාන වෙනවා, සම්මුඛ කෝණ සමාන වෙනවා, එක් එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරනවා. ඊට අමතරව විකර්ණ කිනක සමච්ඡේදනය වීමක් වෙනවා. දැන් මේකේ දීලා තියෙන කරුණ පළවෙනි එක බැලුවොත් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට ABD ත්‍රිකෝණය කියන්නේ මෙන්න මේක මේ අඳුර කරපු ප්‍රදේශය. එතකොට ඒකේ වර්ගඵලය භාගයක් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. කියන්නේ මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක්ලු ABD ත්‍රිකෝණයේ වර්ගඵලය. BD විකර්ණයක්. මේ විකර්ණයෙන් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒක නිසා ABD කියන්නේ මේ මුළු සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක්. ඒ කියන්නේ මේ කියන කරුණ පළවෙනි එක සත්‍යයි. හරි. දෙවෙනි එක ගත්තොත් BD විකර්ණය මගින් ADC සමච්ඡේදනය වෙනවා කියනවා. ADC. එතකොට විකර්ණයක් මගින් කෝණය සමච්ඡේදනය වෙන්නේ වර්ගඵලය තමයි සමච්ඡේදනය වෙන්නේ. ඒක නිසා මේ දෙවෙනි කරුණ වැරදි. දෙවෙනි කරුණ වැරදි. 17 වෙනි ගාන පහසඳන් වීජ්‍ය පද තුනෙහි කුඩාම් පොදු ගුණාකාරය සොයන්න. මේකදී අපිට පුළුවන් මේ දීලා තියෙන වීජ්‍ය පද සාධකවල ගුණිතයක් විදිහට ලියන්න. ඒතර 3x වර්ගය කියන එක අපිට ලිව්වගේ 3 ගුණ කිරීම x ගුණ කිරීම x ලෙස 6යි xy කියන එක ලිව්වගේ අපිට දෙවරක් 3 වරක් x වරක් y කියලා. ඊළඟට 2y කියන එක අපිට ලිව්වගේ දෙවරක් y කියලා. මේකෙදි අපි මේ වගේ වැඩිම බල තියෙන සාධක ටික ගන්නවා. ඒතර 3 කියන එක ගත්තොත් 6යි xy ගේ සහ 3යි x වර්ගය කියන ඒ වගේ 3 සාධකයක් වෙලා තියෙන. එතකොට 3 එකක් අපි ගන්නවා වැඩිම බලය 3 පළවෙනි බලයක් නිසා. ඊළඟට x යෙදිලා තියෙනවා 3යි x වර්ගයේ සහ 6යි xy කියන එකේ. ඒකේ වැඩිම බලය වෙන්නේ x ඒව දෙකක් එක දිගට යෙදෙන තැන. ඒ කියන්නේ x වර්ගයේ යෙදෙන තැන. ඒතර එතනින් තමයි අපි x ගන්නෙ. දෙකේ බලගත්තොත් දෙකේ පළවෙනි බලය තමයි වැඩිම තියෙන්නේ. ඒක තියෙනවා දෙක සාධකයක් වෙලා 6යි xy ගේ සහ 2යි y ගේ. ඒතකොට දෙකේ ඉලක්ක මේ තැන් දෙකෙන් කැමති එකකින් ගත්ත හැකි. මෙතනින් ගමු. ඊළඟට y යෙදিলা තියෙනවා 2යි y ගේ සහ 6යි xy ගේ. මේ කැමති තැනකින් මේ y කියන සාධකෙත් අපිට ගන්න පුළුවන්. ඒතකොට අපි කුඩා පොදු ගුණාකාරයම නැත්නම් කුපොගු අපිට ලැබෙනවා 3 වරක් 2 වරක් x වරක් x වරක් y. 3 වරක් 2 6යි x වරක් x වර්ගය y.
අපිට කුඩා පොදු ගුණාකාර විදිහට 6x වර්ගය y කියලා ලැබෙනවා. අපි තව ක්‍රමයක් බැලුවොත් එහෙම මේ තියෙන ඒවා දිගට බෙදාගෙන යන්න ඕන. අපිට ලැබිලා දීලා තියෙන එක තමයි 3x වර්ගය 6x y සහ 2y. අපි මේක ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන නම් මුලින්ම අපි මේක දෙකෙන් බෙදුවොත් 3x වර්ගය බෙදෙන්නේ නැහැ. එහෙමම ලියා ගන්නවා. 6 දෙකෙන් බෙදෙනවා. එතකොට අපිට ලැබෙන 3xy දෙකෙන් බෙදෙනවා. එතකොට y විතරයි ඉතුරු වෙන්නේ අවසාන පදේ. ආයෙ මේකේ දෙකෙන් බෙදන්න දෙකේ සංඛ්‍යා කොහෙවත් බෙදෙනේව නැහැ. දෙකෙන් බෙදෙනේව නැහැ. ඒක නිසා අපි ඊළඟට බෙදන්නේ 3ෙන්. 3x වර්ගය 3ෙන් බෙදුවම x වර්ගය ඉතුරු වෙනවා. 3xy 3ෙන් බෙදුවම xy ඉතුරු වෙනවා. y එකේ බෙදෙන්න එකක් නැහැ. ඊළඟ ඉලක්කම් වලින් බෙදන්න තියෙන කොටස් ඉවරයි. දැන් බෙදන්න තියෙන අකුරු වලින් දැන් x සහ y තියෙනවා. මම x ගෙන් බෙදුවොත් එහෙම x වර්ගයේ x ගෙන් බෙදුවාම x ඉතුරු වෙනවා. sy x ගෙන් බෙදුවාම y ඉතුරු වෙනවා. අවසානටත් y තියෙනවා. ආයෙත් අකුරක් තියෙන නිසා ආයෙත් x ගෙන් බෙදෙනවා. x x ඒව එකයි y ව බෙදෙන්නේ නැහැ. හැමම දානවා. ඊළඟට බෙදන්න තියෙන y ගෙන් මේ ටික ඔය විදිහට එක වෙලා යනවා. ඒකට මෙතනින් කුපගු හෙව්වොත් පොගු සමානයි 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x ගුණ කිරීම s ගුණ කිරීම y. මේකෙන් එනවා දෙවරක් 3 6යි x වරක් x වර්ගය y. කලින් උත්තරේමයි එන්නේ. ඒතර මේ ක්‍රම දෙකෙන් කැමති එකෙන් හදන්න. මේ දිගට බෙදාගෙන යන ක්‍රමේ පොඩ්ඩක් දිග වැඩි වෙන්න පුළුවන්. 18 වෙනි ගාන දී ඇති රූපේ වෘත්තයේ කේන්ද්‍රය OV එහි දැක්වෙන තොරතුරු අනුව x යගේ සොයන්න. මෙතනදී වෘත්ත ප්‍රමේයන් පාවිච්චි වෙනවා. වෘත්ත ඡාප කොටසක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් කියන ප්‍රමේයය මෙතනදී පාවිච්චි වෙනවා. මෙතන AB කියන ඡාපය මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය වෙනවා AOB කෝණය. එතකොට ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය කියන්නේ මේ ACB කියන x ලෙස දක්වලා තියෙන කෝණය. එතකොට කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් කියද්දි මෙතන AOB කෝණය 2x වෙනවා. ඊළඟට O කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය. ඒක නිසා OA කියන්නේ වෘත්තයේ අරයක්, OB කියන්නේ වෘත්තයේ අරයක්. එතකොට මේකේ OA සහ OB කියන දිගවල් එක සමාන වෙනවා. ඒක නිසා මේ AOB කියන ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. සමද්විපාද වෙච්චාම මේ සමාන වෙච්ච පාදවලට ඉස්සරහින් තියෙන කෝණ සමාන වෙනවා. ඒක නිසා ABO කියන කෝණයත් අංශක 55ක් වෙනවා. දැන් අපිට ත්‍රිකෝණයක් තියෙනවා AOB කියලා. ඒකේ කෝණ තුනම සටහන් වෙලා තියෙනවා. මේ තුනේ එකතුව අංශක 180ක් වෙන්න ඕන. එතකොට 2x අංශක කියන එකට අංශක 55ක් සහ තව අංශක 55ක් එකතු වුණාම අංශක 180ක් වෙලා තියෙන්න ඕන. එතකොට 2x අංශක එකතු කිරීම 110 55යි 110යි. එතකොට සමාන වෙන්න ඕන අංශ 180ට. તો 2x සමාන වෙනවා මේ 180න් 110 අඩු කරාම ලැබෙන උත්තරයට. ඒ කියන්නේ 2x අංශක සමාන වෙනවා අංශක 70ට. දෙපැත්තම දෙකෙන් බෙදුවොත් x සමාන වෙනවා x අංශක සමාන වෙනවා අංශක 35ට. ඒ කියන්නේ x කියන්නේ 35ක් වෙන්න ඕනේ. 19 වෙනි ගාන සමතල බිමක පිහිටි AB සහ CD සිරස් කණු දෙකක් රූපයේ දැක්වේ. D හි සිට නිරීක්ෂණය කරන විට B හි ආරෝහණ කෝණය අංශක 42ක්ද A හි අවරෝහණ කෝණය අංශක 58ක්ද වේ. මෙම තොරතුරු රූපේ නිරූපණය කරන්න. ආරෝහණ කෝණය කියන්නේ S මට්ටමේ ඉඳලා ඉහළට වයින් කෝණය. අවරෝහණ කෝණය කියන්නේ S මට්ටමේ සිට පහළට වයින් කෝණය. ඒතකොට D වල ඉඳලා නිරීක්ෂණය කරන්නේ D වල ඉඳලා B ව බලද්දී හැදෙන කෝණය වෙන්නේ ආරෝහණ කෝණය. එය අංශක 42ක් වෙනවා. D වල ඉඳලා A ව බලද්දී හැදෙන කෝණය අවරෝහණ කෝණය. ඒක අංශක
58ක් වෙනවා. මේ විදිහට රූප සටහන මේවා ඇඳලා පෙන්වන්න ඕන. 20 වෙනි ගාන මල්ලක සර්වසම් වීදුරු බෝල 35ක් අඩංගු වේ. ඒවායින් කිසියම් සංඛ්‍යාවක් සුදු පැහැති වන අතර ඉතිරි ඒවා කළු පැහැති වේ. මෙම මල්ලෙන් ආම්බු ලෙස ගන්න ලබන වීදුරු බෝලයක් කළු පැහැති එකක් වීමේ සම්භාවිතාව 7න් 5 නම් මල්ලේ කළු පැහැති බෝල කීයක් තියෙනවද කියලා අහන්නේ. එතකොට අපි කළු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව හොයනවා නම් අපි හොයන්නේ කළු පාට බෝල ගණන. කළු බෝල ගණන බෙදලා මුළු බෝල ගානේ. මුළු බෝල ගානෙන් බෙදලා. එතකොට අපි මුළු බෝල ගාන දන්නවා 35යි කියලා. කළු බෝල ගාන අපි දන්නේ නැහැ. හැබැයි අපිට කළු බෝලයක් ලැබීමේ සම්භාවිතාව විදිහට අපිට දීලා තියෙන්නේ 7න් 5. ඇත්තටම අපිට එන්න ඕන 35න් යම්කිසි අගයක්. ඒ කියන්නේ මේක 35න් යම්කිසි අගයක් ලෙස ලැබිච්ච භාගයක් සරල කරලා තමයි කියන්නේ 35 සහ උඩ තිබ්බ අගය බෙදලා එකම අගයකින් තමයි මේ 7න් 5 කියන එක ලබාගෙන තියෙන්නේ. අපි දැන් කරන්න ඕන මේ 7න් 5 කියන එක හරව ගන්න ඕන හරය 35 වන තුල්්‍ය භාගය විදිහට. එතකොට ඒකට අපි 7න් 5 කියන භාගයේ හරය සහ ලවය කියන දෙකම ගුණ කරන්න වෙනවා 5න්. එතකොට උඩට ලවයට එනවා 5 25 කියලා. එතකොට ඇත්තටම මෙතන කළු බෝල තිබිලා තියෙනවා කියන්නේ 25ක්. එතකොට කළු බෝල ගණන සමාන වෙන්න ඕන 25ට. 21 වෙනි ගාන සුදුසු ජ්‍යාමිතික පද භාවිතා කර පහත දී ඇති ප්‍රකාශයේ හිස්තැන් පුරවන්න. වෘත්තයක කේන්ද්‍රයේම වෘත්තයේ ජායක හිස්තැනකට යා කෙරෙන සරල රේඛාව එම ජායට හිස්තැනක් වේ. ඒතර මේක ජාය සම්බන්ධ ප්‍රමේයයක්. එතකොට මේ හිස්තැන් වලට එන්න ඕන මේවා වෘත්තයක කේන්ද්‍රය එම වෘත්තයේ ජායක මධ්‍ය ලක්ෂයට. එතකොට පළවෙනි හිස්තැනට එනවා මධ්‍ය ලක්ෂය යා කරන සරල රේඛාව එම ජායට ලම්බ වේ. එතකොට දෙවෙනි හිස්තැනට එනවා ලම්බ කියන වචනේ. 22 වෙනි ගාන මේක න්‍යාස දෙක ගුණිතය සම්බන්ධ කරලා ආපු ගානක්. එතකොට අපිට හොයන්න තියෙන මේ x කියන අවයවය කීයද කියලා. එතකොට මේ x ගත්තොත් එයා ඉන්නේ පළවෙනි පේලියේ. පළමු පේලියේ ඉන්නේ. එයා ඉන්නේ දෙවන තීරේ. එතකොට මේ x කියන අවයවය අපි හොයාගන්න අපි ಗುಣ කරනවා පේලිය සහ තීරය. එතකොට පේලි ගන්නෙ පළවෙනියටම තියෙන න්‍යාසයෙන්, තීර ගන්නෙ දෙවෙනියට තියෙන න්‍යාසයෙන්. එතකොට x පිහිටන්නේ පළමු පේලිය නිසා අපි පළවෙනියට ඉන්න න්‍යාසයෙන් පළමු පේලිය ගන්නවා. x ඉන්නේ දෙවෙනි තීරයේ. එතකොට තීර ගද්දි අපි ගන්නෙ දෙවෙනි තීරය. ඔය දෙක ගුණ කරාම තමයි අපිට x ගේ අගය ලැබෙන්නේ 3 1 සහ ඍණ 1 1. මේ ගුණ කරද්දී මුලින්ම තියෙන අවයවය තීර න්‍යාසයේ උඩින්ම තියෙන අවයවයත් එක්ක ගුණ වෙන්නේ. ඒතකොට 3 වරක් ඍණ 1 ඍණ 3යි කියලා ලැබෙනවා. ඊළඟට ඉන්න අවයවයත් එක්ක වැඩි වෙනවා 1 වරක් 1 1යි. ඒතකොට ඍණ 3 ධන 1 කියන්නේ අපිට ලැබෙන උත්තරේ ඍණ 2යි කියලා. ට ඍණ 2යි කියලා තමයි අපිට ලැබෙන්නේ. 23 වෙනි ගාන දී ඇති වෙන් රූපේ නිරූපණය සිසුන් කණ්ඩායම අතුරෙන් ගණිතයේ විෂයට කැමැති සිසුන් කුලකය A මගින්ද විද්‍යාව විෂයට කැමැති සිසුන් කුලකය B මගින්ද දැක්වේ. මෙම විෂයන් දෙකෙන් එකකට පමණක් කැමැති සිසුන් දැක්වෙන පෙදෙස් වෙන් රූපේ අඳුරු කරන්න. එතකොට ගණිතයට කැමැති අය තමයි A රවුම තුල ඉන්නේ. එතකොට A රවුම තුල ගණිතයට කැමති ළමයි ඉන්නවා. B රවුම තුල විද්‍යාවට කැමති සිසුන් ඉන්නවා. එතකොට රවුම් දෙකෙන් පිට මෙන්න මේ ප්‍රදේශයේ ඉන්නේ විෂයන් දෙකටම කැමති නැති අය. මෙන්න මේ රවුම් දෙක මැද ඉන්නේ ගණිතය සහ විද්‍යාව කියන දෙකටම කැමති අය. එතකොට ඒ රවුමේ මේ ඉතුරු වෙච්ච කොටසේ ඉන්නේ ගණිතයට පමණක් කැමති වෙච්ච පිරිස. B කොටසේ මේ ඉතුරු වෙච්ච කොටසේ ඉන්නේ විද්‍යාවට පමණක් කැමතියි. එතකොට
ගණිතයට විතරක් කැමති වෙනවා කියන එක විෂයකට පමණයි කැමති වෙන්නේ. විද්‍යාවට විතරයි කැමති වෙනවා කියන්නේ එක් විෂයකට විතරයි කැමති වෙන්නේ. එතකොට අපිට අහන්නේ විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති අය දැක්වෙන ප්‍රදේශ. එතකොට ඔය පාට කරලා තියෙන කොටස් දෙක තමයි එම කොටස් වෙන්නේ. 24 වෙනි ප්‍රශ්නය මෝටර රථයක චලිතය නිරූපණය කෙරෙන දුර කාල ප්‍රස්ථාරය රූපයෙහි දැක්වේ. මෝටර රථයේ වැඩිතම වේගයෙන් ගමන් කිරීම නිරූපණය කෙරෙන්නේ ප්‍රස්ථාරයේ කුමන කොටසින්ද එම වේගය කොපමණද? එතකොට මේ ප්‍රස්ථාරය බැලුවොත් එහෙම A සිට B ට තියෙන අනුක්‍රමණය එහෙම නැත්නම් බෑවුම වැඩි. බෑවුම වැඩි වෙනවා කියන්නේ වේගෙන් ගිහිල්ලා තියෙන්නේ එම කොටසේදී. ඒතර මේකේ උත්තරේ වෙන්නේ A සිට B දක්වා. A සිට B දක්වා කොටසේ තමයි වැඩිම වේගයක් තියෙන්නේ. එහෙම නැත්නම් මේකට තව විදිහකට උත්තරේ ලිව්වොත් එහෙම ලියන්න පුළුවන්. කාලය බිඳුව සිට පැය 2 දක්වා. පැය 2 දක්වා තමයි අපිට වැඩිම වේගයක් තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේක දුර සම්බන්ධ කරලා කිව්වොත් එහෙම දුර බිඳුව සිට 120යි කිලෝමීටරය දක්වා. මේ උත්තර තුනෙන් එකක් තමයි මේකේ උත්තරේ පළවෙනි කොටසට උත්තරේ වෙන්නේ. ඒතකොට වේගය කොච්චරක්ද කියලා අහන අපෙන්. ඒතර වේගය වෙන්නේ දුර බෙදන්න ඕන කාලෙන් A සිට B ට යන ගමනේදී මෙයා ගිහිල්ලා තියෙන දුර තමයි කිලෝමීටර 120. එතකොට අපි දුර විදියට කිලෝමීටර 120 කියලා දානවා. කාලය වෙන්නේ මෙයාට මේ ගමන A සිට B ට යන්න ගිහිල්ලා තියෙන පැය 2යි. ඒක නිසා මේක බෙදන්න ඕන පැය 2කින් 2යි h වලින් අපිට ලැබෙනවා වේගය විදිහට 120 දෙකෙන් බෙදුවම 60යි km h ඍණ 1. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් පැයට කිලෝමීටර 60යි කියලා ලියන්න පුළුවන්. 25 වෙනි ප්‍රශ්නේ දී ඇති P ලක්ෂයට මීටර් 5ක් දුරින් චලනය වන ලක්ෂයක පතෙහි කොටස මෙම දල රූපයේ ඡාපයෙන් දැක්වේ. RS සරල රේඛා P සිට මීටර් 7ක් දුරින් වේ. RS සරල රේඛාවටද මීටර් 5ක් දුරින් ඡාපය මත පිහිටි ලක්ෂ සොයා ගන්නා ආකාරය මෙම රූපයේ දල සටහන මගින් දක්වන්න. RS ට මීටර් 5ක් දුරින් චලනය වෙනවා කියන්නේ යන ලක්ෂ කියන්නේ RS ට සමාන්තරව මීටර් 5ක් දුරින් අඳින සරල රේඛාවට. එතකොට RS ට මීටර් 5ක් දුරින් යන්න ඕන. දල රූපය අපි දක්වලා තියෙන්න ඕන මීටර් 5ක් කියලා මේ රේඛා අතර පරතරය. ඒ වගේම මේ රේඛා සමාන්තර වෙන්න ඕන RS රේඛාවට. ඒතර ලක්ෂ දෙක මේ ඡාපයේ මත රේඛාවත් එක්ක ඇඳපු රේඛාවත් එක්ක සමාන්තර රේඛාවත් එක්ක කැපෙන තැන් දෙකේ තමයි අදාළ ලක්ෂ තියෙන්නේ. මේකෙදී මේ පරතරය මීටර් 5ක් කියලා දක්වන එකයි සමාන්තර රේඛාව දක්වන එකයි දෙකම තිබ්බොත් තමයි ලකුණු දෙකම හම්බෙලා තියෙන්නේ.